එතකොට මේකෙදි විස්තර කරනවා යං රූපං පටිච්ච uppajjati සුඛං සෝමනස්සං යං රූපයක් නිසා කෙනෙකුගේ ඇති වෙනවා සුඛං සෝමනස්සං සැප සහගත බවක් හෝ සෝමනස් සහගත ස්වභාවයක් ඇති වෙනවා. අයං රූපස්ස අස්සාදෝති මේක තමයි රූපයේ ආස්වාදයයි කියලා අබිනිවේෂ පරාමාසෝ දිට්ඨි අබිනිවේෂ පරාමාසයක් තියෙනවා නම් මේකට කියනවා දිට්ඨියයි කියලා. අබිනිවේෂ පරාමාසය කියලා කියන්නේ තෘෂ්ණාවෙන් දැඩිව ගැනීම, ඇලීමෙන් දැඩිව ග්‍රහණය කරනවා. එතකොට යම් කිසි කෙනෙකුට රූපයෙන් ඇතිවෙන ආස්වාදයක්, ඒ තමයි රූපේ නිසා ඇතිවෙන සුවක් සොම්නසක් තියෙනවා නම් ඒක තමයි රූපේ තියෙන ආස්වාදේ. ඒ රූපයේ තියෙන සුව සොම්නස නිසා එයා මොකද කරන්නේ? අබිනිවේෂ පරාමාසෝ දිට්ඨි අබිනිවේෂ පරාමාශය කරනවා. ඒ කියන්නේ ඇලීමෙන් යුක්තව එය දැඩිව ග්‍රහණය කරගන්නවා, පරාමර්ශණය කරනවා. එතකොට අන්න ඒක තමයි එතන පවත්නා දෘෂ්ටිය. එතකොට දැන් මෙතන අපි කිව්වා රූපය නිසා ඇතිවෙන සුවක් සොම්නසක් තියෙනවා නම් ඒ සැප සොම්නස් සහගත ස්වභාවය තමයි රූපයේ තියෙන ආස්වාදය. අන්න ඒ ආස්වාදය අනුව යම්කිසි කෙනෙක් දැඩිව ග්‍රහණය කරගෙන පවතිනවා නම් ඒ දැඩිව ග්‍රහණය කරගෙන පවතින කමට කියනවා ඒ අබිනිවේෂ පරාමාසය කියලා. ඒ ඇලීම දැඩිව ග්‍රහණය කරගෙන පවතින අබිනිවේෂ පරාමාසයේ දිට්ඨියක්. එතකොට අපිට මෙතනදී දිට්ඨිය කියන දේ හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ අර සුව සොම්නස කියන බව දැඩිව ග්‍රහණය කරගෙන තියෙනවා. එතකොට මේකම අපි භව දිට්ඨියට අදාළ කරගෙනයි මේ කතා කරන්නේ. එතකොට අපිට මෙතනදී පැහැදිලි වෙනවා මොකද්ද මේ ආස්වාදය රූපයේ තියෙන ආස්වාදය අනුව ඇති කරගත්ත භව දිට්ඨිය කියලා. ඒ තමයි රූපය කෙරෙන් ඇතිවෙන සුව සොම්නස අපි දකිනවා ඒක රූපයට අයිති රූපයේ පැත්තේ තියෙන දෙයක්. එතකොට අපිට දැන් ඒ විඳීමට සැපසහගත රූප ලෝකේ තියෙනවා. ඒ ආස්වාදය ගේන්නේ කොහෙන්ද? ඒ ආස්වාදය ගේන්නේ රූපේ. අපේ තියෙන අදහස තමයි අපි දරුවා කියලා ගත්තොත් දරුවා කියලා පෙනෙන රූපේ තමයි ඒ රූපයෙන් තමයි මට දරුවා කියන තැන ඇති වෙන සතුට ඇති වෙන්නේ. එතකොට අපි කැමති ගීතයක් ගත්තොත් ඒ ගීතයේ පැත්තේ තිබිලා ඒ ශබ්දයේ තුල තිබිලා තමයි මට සතුට ඒ සුව සොම්නස ඇති කරන බව තියෙන්නේ ගීතයේ පැත්තේ. ඒ නිසා මට ඒ ගීතයම අවශ්‍ය වෙනවා ඒ සුව සොම්නස ඇති කර ගැනීම සඳහා. ඒ කියන්නේ අසුවල් රූපයෙන් තමයි මට මෙබඳු ආස්වාදයක් ලබන්න පුළුවන් කියන හැඟීම. ඒ අදාළ රූපයෙන් තමයි ඒ ආස්වාදය ආවේ. ඒ නිසා ඒ බඳු රූපේම තමයි බලන්න කැමැත්ත උපදින්නේ. Tamanට ඇති කරගත්ත ආස්වාදයක් ඇති උනේ මොන රූපයෙන්ද? ඒ රූපේම අවශ්‍යයි ඔහුට ඒ ආස්වාදය විඳීම සඳහා. එතකොට අන්න ඒ රූපේ තියෙන ආස්වාදය කියන එක එකක්. එතකොට ඒ ආස්වාදය අපි දැඩිව අල්ල ගන්නවා. ඒක කොහේ තියෙන දේ හැටියටද? ඒක පවතින්නේ අර රූපේමයි. ඒක රූපේට අයිති. එතකොට ඒ රූපේ පැත්තේ තිබිලා තමයි අපිට ඒක ඇති වෙන්නේ. අන්නේ අබිනිවේෂ පරාමාසය ඇලීමෙන් යුක්තව ගත්ත දැඩිව ග්‍රහණය කරගත්ත කම අන්න ඒකට කියනවා දිට්ඨියක් කියලා. එතකොට ඒ රූපේ පිළිබඳව දැඩිව ඇති කරගත්ත ඒ දේ අපිට ඒ පරාමර්ශය කරගත්ත දේ දිට්ඨියක්. ඊට පස්සේ විස්තර කරනවා දිට්ඨි න අස්සාදෝ. දෘෂ්ටිය කියලා කියන්නේ ආස්වාදේ නෙමෙයි. දැඩිව අල්ලගත්ත කියනකම ආස්වාදේ නෙමෙයි. ආස්වාදේ වෙනම එකක්. ආස්වාදයට කැමැත්තෙන් තමයි දැඩිව ග්‍රහණය කරගත්තේ. හැබැයි දැඩිව ග්‍රහණය කරගත්ත අල්ලගත්තකම නැතිනම් දිට්ඨිය ඒ පිළිබඳව දැකපුකම ඒක වෙනම එකක්. ආස්වාදේ වෙනම එකක්. ආස්වාදේ බාහිර පවතිනවා කියලා හිතන දිට්ඨිය වෙනම එකක්. ආස්වාදේ කියන කාරණාව වෙනම එකක්. අස්සාදෝ න දිට්ඨි. ආස්වාදේ කියන එක දිට්ඨියක් නෙමෙයි. රූපේ පැත්තෙන් එන ආස්වාදය කියන එක ඒ ආස්වාදයේ දිට්ඨියක් නෙමෙයි. දැන් ඒක දිට්ඨියක් වුණොත් එහෙම රහතන් වහන්සේට දෘෂ්ටියෙන් මිදෙන්නට බැරි වෙනවා. හේතුව රහතන් වහන්සේටත් කායික වශයෙන් ඇතිවෙන සැප බව සහ දුක් බව දැනෙනවා. එතකොට ඒ ආස්වාදයේම දෘෂ්ටියක්යි පැනෙවුවොත් ඒ දෘෂ්ටිය සමහර විට මේ කය නැති වෙන කම්ම නැති කරන්නට බැරිව යන දෙයක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා ආස්වාදය එකක්. හැබැයි ඒ ආස්වාදය බාහිර රූපයට අයිති කියලා ඇති කරගන්න දිට්ඨිය තවත් එකක්. දැඩිව අල්ලා ගන්නකම තවත් එකක්. එතකොට අඤ්ඤෝ දිට්ඨි අඤ්ඤෝ අස්සාදෝ. ආස්වාදය අනිකක් දිට්ඨිය අනිකක්. එතකොට දිට්ඨිය වෙනම කතා කරන්න ඕන දෙයක්, ආස්වාදය වෙනම කතා කරන්නට ඕන දෙයක්. හැබැයි යාජ දිට්ඨි
යම් දිට්ඨියක් තියෙනවා නම් ඒ වගේම යෝච අස්සාදෝ යම් ආස්වාදයක් තියෙනවා නම් අයං උච්චති අස්සාද දිට්ඨි. අර යම් ආස්වාදයක් තියෙනවා නම් ඒ ආස්වාදයට යම් දිට්ඨියක් තියෙනවා නම් ඒ දිට්ඨියත් කියන මේ දෙකම එකතු වුණාට පස්සේ අන්න ඒකට කියනවා අස්සාද දිට්ඨිය කියලා. ඒකෝ දැන් අපිට පැහැදිලි මේ දෙකේ එකතුව මොකද්ද කියලා. දිට්ඨිය තමයි අභිනිවේෂ පරාමාසය කියලා කියන්නේ. ඒ කියන්නේ ඇලීමෙන් යුක්තව ඇති කරගත්ත පරාමර්ශණය. ඒ කෙරෙහි නැවත පතිත වීම වශයෙන් ඇති කරගත්ත පරාමර්ශන ස්වභාවය. එතකොට ඒ දිට්ඨි වශයෙන් ඇති කරගත්ත පරාමර්ශනයේහි ලක්ෂණය තමයි අපිට ඒ රූපයම පවතිනවා කියලා ඇති කරපු සස්සත ස්වභාවය, ශාස්වත ස්වභාවය. එතකොට ඒ ශාස්වත ස්වභාවය ඒ රූපේ පවතිනවායයි කියලා ගත්තට පස්සේ එතකොට අර ආපු ආස්වාදයේ වෙන තැනක තිබ්බ දෙයක් නෙමෙයි. ඒ ආස්වාදයේ කොහෙද තියෙන්නේ? ආස්වාදයේ තියෙන රූපේ. එතකොට අපිට හම්බ වෙනවා දිට්ඨිය එකක්, ආස්වාදයේ තව එකක්. හැබැයි දිට්ඨියයි සහ ආස්වාදයයි කියන දෙකම එකක පවතිනකොට අන්න ඒකට කියනවා අස්සාද දිට්ඨි කියලා. එතකොට අන්න ඒ ආස්වාද දෘෂ්ටියට කියනවා ඒ ආස්වාද දෘෂ්ටිය කියන එක සම්පූර්ණම මිත්‍යා දෘෂ්ටියක්. එහෙමත් නැතිනම් වැරදි විදිහට ගත්ත දෙයක්, වැරදි දැකීමකට වැරදි දැකීමක් මුල් කරගත්ත දෙයක්. එතකොට ආස්වාදයේ එකක්, දෘෂ්ටිය කියන එක තව එකක් කියලා අපිට මේ දෙක දෙකට බෙදලා මේකේ අර්ථය ගත්තාම මේ දෙක එකතු වෙච්ච තැන සාස්වතේ පැවැත්ම තියෙනවා. සාස්වතේ පැවැත්ම කියන තැන ඒ පැවතුනේ භවදිට්ඨියයි කියන එකෙන් අපිට ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට භවදිට්ඨිය පිළිබඳව කතා කරනකොට භවදිට්ඨිය එක ආකාරයක් තමයි මොකද්ද? රූපය පිළිබඳව ආස්වාද කරමින් රූපේ ලෝකේ පවතිනවායයි කියලා ගන්නකම ඒ පවතින ආස්වාද සහගත දෘෂ්ටියක් ඒක භවදිට්ඨියක් බවට පත් වෙනවා. ඒ නිසා භවදිට්ඨියත් එක ආකාරයකින් කතා කළොත් මේ අසාද දිට්ඨිය අනුව යන්නක් ලෙස කතා කරන්නට පුළුවන්කම තියෙනවා.